හරි. හරි. නම් ටිකක් දාගමු. අපි නම් ටිකක් දාගමු. ගෲප් එකට නම් ටිකක් දාගමු පුතාලා. කසුනේ කාවින්ද වායියේ හිටියා නේද? ක්ලාස් එකේ. ඔව් සර්. පුතේ හෝම්වර්ක් එකක් දුන්න කරාද? අර මේ අඳින එකනේ රූපේ. ඔව් අඳින එක තමයි රූපේ. නෑ සර්. ඈ හැබැයි මට නෙට්වර්ක් එක චූටියට අඳින්න බැරි වුණා. ලොකුවට දැන්දේ? නෑ ඒක මම අර නිකන් කොටු 4ක් ගහලා දැම්මේ. ඔය සර් දාලා කමක් තියෙනවා. නෑ ඒකට කමන්නේ. කොටු 4ක් ගහලා නෙවෙයි වැටක් ගහලා හරි හරියට ඇඳ නම් එච්චරයි. කොහොම හරි තේරුම් ගන්න පුළුවන් විදිහට තියෙනවනේ එච්චරයි. බලමු මං බලන්න කොබන්. පොට්ටක් ඉන්න සර්. හොයාගන්න නැද්ද අඳපොයි? කොබන්. පොඩක් තව පෝඩ් එක අයිඩිය එක පේන්නේ පොත ඉස්සල්ල එක නවත් එක ගානකට තියාගන්න අදැන් පොඩ්ඩක් කොල්ලන්න නැතුවම තියාගෙන චුටක් උස්සන්න උඩ පැත්ත තාපොඩ උස තටිය උසන් තපොඩ අන්න ඕ වැඩි ආන්න ඔය ගාන්ට තියාගෙන පොඩ්ඩක් ඔයාගේ වම් පැත්තර කරන්නකු වම් පැත්තර තාපොඩක් ඔය තියන්න ඇදලා හොඳ වැඩියත් එක් ඇඳලා තියෙන ඔබන්න 192යි 128යි බිංදුවයි 64යි හරි රයිට් ඔය හොඳයි රයිට් කමන්නේ ඒ හොඳයි හැබැයි ඊට පස්සේ නෙට්වර්ක් අඳින්න වෙනවා හොඳයි මට ඒක අමතක වුණා සර්. දැන් ඉස්සරහට අමතක කරලා හරියන්නේ නැහැ දැන් ඔය පාර මැෂින්ස් දානකොට මැෂින්ස් වලට IPs දෙනකොට අඳින්න වෙනවා රයිට් කමන්නේ වැඩේ කරලානේ කොහොම හරි එච්චරයි very good මට පෙන්නුවේ නෑ අපේ හසුන්ත සුදීප නම් පෙන්න සුදීප අර අඩුපාඩුව හදාගන්න ඕන හරි හසුන්ත මං ඔයාව ගන්නවා මෙතෙන්ට කොබලන් අද ලස්සනයි රැවුල කපලෂා කොබන් රයිට් හසුන්ත IPs ටික බලන්න මොන ගාමින්න බිංදුවයි ඒ කොල්ලෝ 69 ආවේ කොහොමද 69 නේද මේ පැත්තේ මේ යට තියෙන්නේ කීයක් තියෙන්නේ 64 9 ලක්ෂය තමයිනේ බිංදුවයි එන්න ඕන කීයද බිංදුවයි පාන්න කීයද එන්න ඕන කියලා 64 ඔව් එක එන්න ඕන 64 එතකොට එක සොරි බිංදුව එක එන්න ඕන 64 ඊට පස්සේ අනිත් එක කොබලන් 128 හරි රයිට් 92 192 නේ රයිට් මුලම එක පෙන්නන්න හරි හසුන්ද රයිට් ඕකේ හරි thank you අද ලස්සනලා රැවුල කපලා නේ හසුන්ත අඳුර ගන්නත් බැරුව ඇති ඕ ඒක තමයි ඈ
සෑහෙන හැබැයි දැන් මේ වාගේ ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන ගානට ඇවිල්ලා තියෙනවා. ටිකක් ඊට සමානයි. මොකද ලොක්ඩවුන් එකේ කවුරු හරි බලන්නත් යනවද? ඈ? රැවුලස් කබල් සැලුන් එකටත් යන්න බැරි වුණා. රයිට්. දැන් ඉතින් ආයි ගේ ඇතුලේ තමයි පුතේ ඔක්කොම කට්ටිය. හරි. හෝම්වර්ක් ටික හරිනේ බැලුවා ඔක්කොගෙම. සුදීප දාලා තියුණා. අනිත් අය ඔක්කොම පෙන්නුවා. ඉතුරුනේ සොනාලි සහ බිනරි, සඳලි සහ ඇන්ජිලා. හැනත් ඉන්නවා. හැනත් ආවේ නෑ ක්ලාස් නේ. අද දිනේ දාලා තරු ලකුණ දාලා ලියාගමු. අනිත් අයත් සාමාන්‍යයෙන් කොච්චර විතර ඉඩ තියන්න ඕනද රශ්නි මේ ටිකට? සර් මට නම් පිට භාගයක් ගියා. අපි පිටුවක් ඉඩ තියන්න කියමුකෝ. ඕකටත් පිටුවක් ඉඩ තියාගෙන තරු ලකුණ දාලා අද දිනේ දාලා ලියා ගන්න. පිටුවක් ඉඩ තියාගන්න. එතකොට ඇඩ්ජස්ට්මන්ට්ස් වලට ලේසි. පිටුවක් ඉඩ තියාගන්න. එතකොට ඒ අය අඳින විදියට සමායට ටිකක් ඉතුරු වෙයි. මට බණේ පර සර් කිව්ව මෙච්චර තියාගන්න කියලා. ඒකට කමන්නේ. අංජල් ලිව්වද? very good. හොඳයි නේ අංජල්. එහෙම තමයි ඉන්න ඕන. ඉතින් එතකොට ඇයි මට හෝම්වර්ක් එක කිව්වේ නැත්තේ? පෙන්නුවේ නැත්තේ? හායි ජොයින් වෙනවා. අංජලිලා දෙන්නෙක් ජොයින් වෙනවා. ගිහිල්ලා ආවනේ. බලාගෙන නෑ අන්නේ. හරි නෑ නෝ. හරි කමන්නේ. හරි වෙච්ච වෙලාවට මට පෙන්නන්න. පස්සේ හරි දාන්න. අඳපු එක. මට ෆොටෝ එකක් දාන්න අඳපු එකේ. හැමෝම ඔය එක ඇඳට පස්සේ දැන් වීඩියෝස් බලලා මේ අදාළ එක ඇඳට පස්සේ මට දාන්න ෆොටෝ එකක්. සොනාලි, බිනරි, හැනා, ඇන්ජිල, සඳලි. ඇන්ජිල ගාමන්ස් ආයතනයේ තරු ලකුණ යටතේ ලියන්න. ඇන්ජිල ගාමන්ස් ආයතනයේ උපජාල 4 සඳහා ලබා දුන් උපජාල 4 සඳහා ලබා දුන් උපජාල 4 සඳහා ලබා දුන් උපජාල අංක පිළිවෙලින් උපජාල අංක පිළිවෙලින් උපජාල අංක පිළිවෙලින් උපජාල අංක පිළිවෙලින් ලියන්න 1 2 3 4 කියලා දාලා බයිනරිස් වලින් ලියන්න. බයිනරි එක යටින් ලියන්න ඩෙසිමල් එක. එහෙම ලියන්න. උපජාල අංක පිළිවෙලින් කියලා බයිනරි එක ලියන්න. බයිනරි එක යටින් අදාළ ඩෙසිමල් එක ලියන්න. එක රූලක් අරින්න. ඊළඟ එක ලියන්න. ඊළඟ බයිනරි එක සහ ඩෙසිමල් එක ලියන්න. රූලක් අරින්න. මේ විදිහට 4 ලියන්න. පිළිවෙලින් කියලා ඒ ටික ලියලා ඊට පස්සේ ලියන්න වේ කියලා. ඔන්නයි කැඩි කැඩි ඇහෙනවලු සොනාලිට. හරි. අපහු සොනාලි දැන් මාව ඇහෙනවද? එයාට ඇහෙන්නේ නැහැ මං හිතන්නේ අපි. අනිත් අය ලියාගත්තද? අනිත් අයට මං කියපු දේ ඇහුණාද? ඔව් සර්. ඔව් සර්.
අන සොනාලි ගියා. එයාට ඩේටා ප්‍රශ්නේ තියෙන මනාරේ මේ සිග්නල්ස් ප්‍රශ්නයක් තියෙනවා. සඳලිට තේරෙන්නේ නෑලු කියන එක. ඉතින් තේරෙන්නේ නෑනේ. ආවේ නෑනේ ඊයේ පෙරේදා දෙකේම. නේද? පුතේ ඔයා තියන්න යන පිටුවක් විතර ඉඩ තියුණා නම් ඇති ඔයාටත් මට හිතෙන විදියට. පිටුවක් ඉඩ තියලා මම මේ කියන එක ඉතින් ලියා ගන්න. දැනට නැත්තම් අපරාධෙනේ. මොකද මේ මෙහෙම දැන් අපේ මේ IP lessons යන ටික ගොඩක් වෙලාවට අද පාඩම හෙට එකත් එක්ක සම්බන්ධ වෙනවා. හෙට ආයි ඒක සම්බන්ධ වෙනවා. අද කරන් යන ටික හෙටත් ආයි ඒකේ කන්ටිනියු වෙලා යන්නේ. IP addressing නිසා. හරිද? මොකද ඔයගලන්ට අභ්‍යාස එක්ක කරවමින් තමයි මේ ගමන අරන් යන්නේ. ඒකයි මම කිව්වේ හැකිතාක් IP addressing වලට ඉන්න බලන්න කියලා. IP සහ subnetting වලට. full try එකක් දෙන්න ඉන්න කොහොම හරි. පැය දෙකයිනේ. ලිව්වනේ මේ addresses 4 ලියාගත්තද? IP address ටික ලියාගත්ත නේද? චුට්ටක් හරි. හරි සොනාලි වාට රෙකෝඩින් දෙකක් තියෙනවා දාන්න. ඒ දෙක සහ අද එක මම දාන්නම්. මම ඒ රෙකෝඩින් දෙක මම දැන් දාන්නම් වාට. හරි සර්. හරි. මේ සොනාලි රෙකෝඩින් වගේක් ඉල්ලනවා. ඉන්න මම දෙකක් දැන් දාලින්. කවුදනේ ෆොටෝස් දාලා දෙන්නේ ළම. සොනාලිගේ පික්චර් එක මොකද්ද තියෙන්නේ? මේක වෙලා තියෙන්නේ දවසින් දවස වෙනස් කරනවා මේ පින්තූර ඒකයි. රෝසමල් වගේ අස්ස. මේකද මේ? කේක ජාතිය මල් තියෙනවා නේ. අන්න තියෙනවා. හරි හරි. දැක්ක. right. මෙහෙම කරලා ඒවලා තියෙනවා මෙහෙම. බන් දැන් දැම්මා සඳලි ඔයාත් මට පොඩි මේ නිකන් පොඩි ටෙක්ස්ට් එකක් දානවද නිකන් අර සොනාලි මෙහෙම කරා වගේ. එතකොට මට වාගේ නම්බර් එක බලා ගන්න ලීසි. ඒකයි. පොඩ්ඩක් මෙහෙම දාන්න. හැනත් පොඩ්ඩක් මෙහෙම එකක් දාන්න මට. එතකොට ටක් ගාලා ඔය දෙන්නගේ මේවා ටික උඩට එනවා මට. ඒක. හරි. වීඩියෝස් දාලා තින්නේ. right. ඊළඟ තරු ලකුණ ලියන්න. ඉහත සඳහන් උපජාල අංකයන් යටතේ ඉහත සඳහන් උපජාල අංකයන් යටතේ
අංජල ගාමන්ස් ආයතනයේ අංජල ගාමන්ස් ආයතනයේ අංජල ගාමන්ස් ආයතනයේ ඒ උපජාලයන්ට අදාළ උපජාලයන්ට අදාළ උපජාලයන්ට අදාළ උපජාලයන්ට අදාළ ජාලලිපිනය විකාශලිපිනය ජාලලිපිනය විකාශලිපිනය පරිගණක සඳහා ලබා දිය හැකි ලිපින සංඛ්‍යාව පරිගණක සඳහා ලබා දිය හැකි ලිපින සංඛ්‍යාව වෙන්වෙන්ව සොයාගත යුතු වේ වෙන්වෙන්ව සොයාගත යුතු වේ වෙන්වෙන්ව සොයාගත යුතු වේ වෙන්වෙන්ව සොයාගත යුතු වේ එය පහත ආකාරයට දැක්විය හැක 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 right ලියලා ඊට පස්සේ නිකන් පොඩි සබ් ටොපික් එකක් විදියට ඒක ලියාගමු මේ විදියට පොඩි සබ් ටොපික් එකක් විදියට ලියාගමු IT අංජල ගාමන්ස් ආයතනයේ තොරතුරු තාක්ෂණ වරහන් ඇතුළේ ලියන IT කියලා තොරතුරු තාක්ෂණ වරහන් ඇතුළේ ලියන IT කියලා දෙපාර්තමේන්තුවට අයත් පරිගණක උපජාල අංකය යටතේ පවතින ජාලලිපිනය කමා විකාශලිපිනය කමා ජාලලිපිනය කමා විකාශලිපිනය කමා පරිගණක සඳහා ලබා දිය හැකි IP ලිපින සංඛ්‍යාව ගණනය කිරීම හරි ඊළඟට ඒ අටතේ ලියන්න තරු ලකුණකින් සර් මුල් ටික ලියන්න කොච්චර ඊට තියන්න ඕනද කියන්නකෝ මාව ලෙෆ්ට් වුණා පොඩ්ඩක් ඉන්නවා කොයි හරි ඉදිරිය ලෙෆ්ට් උනේ දුවේ පිටුවක් නෑ චිපි මම අද දවසට මුකුත්ම ලිව්වේ නෑ මගේ සිග්නල් ලොස්ට් වෙලා මම ගියා දැන් ඔයා හිටියනේ මෙච්චර වෙලා නෑ මම දැන් ලෙෆ්ට් වුණා කලින් අයම එහෙනම් පුතේ පිටුවක් තියන්න හා සර් පිටුව ඇති වේද රශිනී ඇතිනේ ඇතිස යගේ අකුරු වල සයිස් එකට ඒක ඇති right හරි පිටුවක් ඉඳ තියුවා ඊට පස්සේ ඔය මාතෘකාව යටතේ ලියන්න තරු ලකුණක් දාලා ලියන්න මාතෘකාව යටතේ තරු ලකුණක් දාලා ලියන්න
මෙම උපජාලයේ උපජාල අංකය මෙම උපජාලයේ උපජාල අංකය එහෙම ලියන්න. මෙම උපජාලයේ උපජාල අංකය මෙම උපජාලයේ උපජාල අංකය කියලා ලියන්න. ලියලා ඉස්සෙල්ලා ලියන්න ලියලා එතන ටිකක් ඉඩ තිය ලියන්න ඕන. උපජාල අංකය ලියන්න 192.168.10.0 නේ උපජාල අංකය දශමය වලින් ලියන්න 168.10.0 ඒක පොඩ්ඩක් ඉඩ තිය ලියන්න. ලියලා ඒක යටින් ලියා ගන්න බයිනරි බිට් පැටර්න් එක ලියා ගන්න. ඔක්ටේට් ඩාටා බයිනරිස් වලින් ලියා ගන්න. ලියාගෙන අපි අර සබ්නෙට් ID එකට දීපු එක සබ්නෙට් ID එකට එතන දුන්නනේ බිට්ස් දෙකක්. ඒ බිට්ස් දෙක සබ්නෙට් ID එකට දීපු බිට්ස් දෙක ගොඩක් පෑනකින් වෙන කල එකක වෙන වර්ණයක පෑනකින් පොඩක් කොටු කරගන්න. එහෙම නැත්නම් හයිලයිට් එකක් තියෙනවා නම් ඒ බිට්ස් දෙක හයිලයිට් කරගන්න. මෙන්න මේ පේන ආකාරයට මේ තියන්නේ මෙතන මේ නිල් පාටින් මම මේ කොටු කරලා තියෙනවා. අන්න ඒ විදිහට ලියා ගන්න. මීට උඩින් හැබැයි ලියවෙන්න ඕන 192.168.10.0 කියලා. ඊට යටින් තමයි මේ ටික මෙහෙම ලියවෙන්න ඕන. මෙන්න මේ ටික මේ විදිහටම ලියවෙන්න ඕන. NID, SID, HID කියන එක සහ යටින් සගර වලහන් දාලා මේ ස්ථාවරයි වෙනස් වෙයි කියන එක. ස්ථාවරයි කියන එක වැටෙන්න ඕන NID එකේ ඉඳන් SID එක ළඟටම දාන්න ඕන ස්ථාවරයි කියලා. HID එක තමයි වෙනස් වෙන්නේ. හරි සර්. අනිත් අය සඳලි, සුදීප, හසුන්ත, සොනාලි, හරි. හැනා, කසුනි වද්ද මේ දෙන්න ආන්නේ. අපි කියන ඒවා ඇහෙන්නේ නැතිලු. හරි කවන්න එන වීඩියෝස් ටික බලන්න. වීඩියෝස් ටික බලන්න. ආපහු අඟහරුවාදා තමයි ක්ලාස් තියෙන්නේ. අඟහරුවාදා එළි වෙන්න 5ට. නැත්තම් ඉතින් මේ ටික අහන් ඉන්න බලන්න මේ කරන දේවල් ටික. කමක් නෑ ඔයාලට left වෙන්න ඕන නම් left වෙන්න left වෙලා හැබැයි වීඩියෝස් ටික බලන්න. හරි. ඊළඟ තරු ලකුණ යටතේ ලියාගන්න. අපුතේ මොකද්ද සර් කිව්වේ?
මුකුත්ම ඇහුන්නේ නැද්ද මං කියපු? සොනාලි මුකුත්ම ඇහුන්නේ නැද්ද මං කියපු? මුකුත් ඇහෙන්නේ නැහැ. මැසේජ් දදා අහනව මොකද්ද කියලා. දැන් මම මේක ටයිප් කරලා එන්න. right. එයාත් ඒගොල්ලත් එක්ක කතා කරන්න ඉන්නේ මැසේජස් වලින්. මුකුත් ඇහෙන්නේ නැහැ මං හිතන්නේ. අද අනිත් එක වැස්ස ගතියත් නේ. ඒකයි. ලියා ගන්න තරු ලකුණක් දාලා ඉහත සඳහන් උපජාල ලිපිනය උපජාල අංකය අයත් ලිපිනය උපජාල අංකය අයත් ලිපිනයෙහි ජාල ලිපිනයෙහි නෙවෙයි ලිපිනය ජාල අංකය පරහන් අපිට දාන්න NID කියලා NID network ID NID හරි network ID හරි කියලා දාන්න ජාල අංකය උපජාල අංකය subnet ID SID subnet ID SID සහ host ID සත්කාරක අංකය host ID ලෙස කොටස් තුනකට වෙන්වේ මෙය සෑම උපජාලයකටම පොදු ලක්ෂණයක් වේ. මේ සෑම උපජාලයකටම පොදු ලක්ෂණයක් වේ. ඊළඟ තරු ලකුණ ලියා ගන්න. ඊළඟ තරු ලකුණ. ඉහත දැක් වූ බෙදීමට අනුව
ඉහත දක්වන ලද බෙදීමට අනුව ඉහත දක්වන ලද බෙදීමට අනුව ඉහත දක්වන ලද බෙදීමට අනුව ඉහත දක්වන ලට බෙදීමට අනුව සෑම උපජාලයකටම අදාළ ඒ උපජාලයට 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 අදාළ ජාල අංකය සහ උපජාල අංකය ජාල අංකය සහ උපජාල අංකය ස්ථාවරව පවතී ස්ථාවරව පවතී ස්ථාවරව පවතී ස්ථාවරව පවතී ස්ථාවරව පවතී ස්ථාවරව පවතී වෙනස් වනුයේ ජාලය තුල වෙනස් වනුයේ සත්කාරක අංකයයි 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 ඊළඟ තරු ලකුණු ලියන්න එම සත්කාරක අංකයට අදාළ එම වෙනස් වන සත්කාරක අංකයට අදාළ සත්කාරක අංකයට අදාළ බිටු වෙනස් කරමින් එම ජාලයේ පිටු වෙනස් කරමින් එම ජාලයේ ස්ථාවරව පවතින ජාල අංකය සහ උපජාල අංකය සමග ගැලපීමෙන් ජාලයේ ස්ථාවරව පවතින ජාල අංකය සහ උපජාල අංකය සමග ගැලපීමෙන්
එම උපජාලය තුළ නිකුත් කළ හැකි. 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 IP ලිපින පරාසය IP ලිපින පරාසය IP ලිපින පරාසය ගණනය කළ හැක. 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 කියලා ලියලා. එහෙම කියලා ලියලා. ඊට පස්සේ ගණනය කළ හැක. එය පහත ආකාරයට දැක්විය 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 හැක. එහෙම ලියලා මෙන්න මේ මං යට ලියලා තියෙනවා. සුදු පාටින් මම දැන් රවුම් කරනවා. මේ ටික මේ ආකාරයෙන්ම ලියාගෙන මේ විදියට සකස් කර ගන්න ඕන. ජාල ලිපිනය මොකද්ද? ටික IPs ගත්තා. විකාශ ලිපිනය මොකද්ද? නිකුත් කර හැකි ලිපින සංඛ්‍යාව, පරිගණක සඳහා භාවිතා කළ හැකි ලිපින සංඛ්‍යාව, පරිගණකයක් සඳහා නිකුත් කර හැකි ප්‍රථම ලිපිනය සහ අවසාන ලිපිනය කියන ටික ඔය විදියට මේ කියපු තැන යට සටහන් කරගන්න.
වැඩේ කරගෙන යනවද? ඇන්ජිලා ඉවරයි. ඔව්. අනිත් අය හසුන්ත තව පොඩ්ඩක් තියෙන සර්. හරි. ඉවරයි. ඇන්ජිලා හරි. ඇන්ජිලා ඉවරයි. සඳල ඉවරයි. රයිට්. හරි. දැන් ඔය විදියට අපි මේක ප්‍රැක්ටිකල් කරලා මොනවාද අත්දැකීම් ලබලා තින්නේ මේ කටයුත්ත නේ. දැන් කරන්නේ අපි ලියන එකනේ. ලියන එකේ මම ඉතුරු ඩිපාර්ට්මන්ට් 3 ගැන ඉතුරු ඩිපාර්ට්මන්ට් 3 ඕගොල්ලන්ට බාර දෙනවා. ඉතුරු ඩිපාර්ට්මන්ට් 3 උපජාලවලට අදාළ IP ලිපින ටික සොයලා මෙන්න මේ ආකාරයට සකස් කරන්න. මේ ආකාරයට සකස් කරන්නම ඔයගොල්ලන්ට බාර දෙනවා. එතන කිසිදු සටහනක් තව ලියන්න දෙයක් නැහැ. අපි ඒකේ මොනවාද පළවෙනි උපජාලයත් එක්ක ඒ සටහන් සියල්ල අපි ලියලා තියෙනවා. රයිට්. මෙන්න මේ ටික ලියාගන්න ලියාගෙන ඉවර වෙලා ඉතුරු උපජාල 3 IP ලිපින ලැබිච්ච ආකාරය අර ස්ථාවරයක වෙනස් වෙන එක ඒ විදිහටම ලියන්න ඕන. ලියලා ඒක යටින් ලැබෙන IP රේන්ජ් එක කියන්නේ network address එක broadcast address එක issue කරන්න පුළුවන් IP ලිපින ප්‍රමාණය දෙන්න පුළුවන් first IP එක last IP එක සහ පරිගණක සඳහා භාවිතා කරන්න පුළුවන් IP ලිපින ප්‍රමාණය. මේ මෙතන මම මේ කොටු කරලා තියෙන විදියට එතන සටහන් වෙන්න ඕන. රයිට්. ලියා ගන්න. ඉහත සටහන අනුව අංජල ගාමන්ස් ආයතනයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පවතින ඉහත සටහන අනුව අංජල ගාමන්ස් ආයතනයෙහි තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවෙහි උපජාලයට අයත් උපජාල අංකය ජාල ලිපිනය උපජාල අංකය උපජාලයේ ජාල ලිපිනය උපජාල අංකය උපජාලයේ ජාල ලිපිනය උපජාලයේ විකාශන ලිපිනය
උපජාලයේ විකාශන ලිපිනය උපජාලයේ විකාශන ලිපිනය නිකුත් කළ හැකි IP ලිපින සංඛ්‍යාව නිකුත් කළ හැකි IP ලිපින සංඛ්‍යාව සහ පරිගණක සඳහා භාවිතා කළ හැකි IP ලිපින සංඛ්‍යාව පරිගණක සඳහා භාවිතා කළ හැකි IP ලිපින සංඛ්‍යාව සපයා ගන්නා ලදී ඒ අනුව අංජිල ගාමන්ස් ආයතනයේ ඉතිරි දෙපාර්තමේන්තු තුනට අදාළ ඉතිරි දෙපාර්තමේන්තු තුනට අදාළ IP ලිපින පහත දැක්වේ කියලා ලියලා දෙපාර්තමේන්තුව ලියන්න අදාළ උපජාල අංකය සහිත ජාල ලිපිනය ලියන්න ඒක ලියනකොට අදාළ උපජාල අංකය සහිත ජාල ලිපිනය ලියනකොට මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරන්න ඕන හැම නිතරම මේ විදියට නෙට්වර්ක් ID එක සබ්නෙට් ID එක හොස්ට් ID එක තියෙන්න ඕන මාක් කරලා ඒකෙන් ස්ථාවර ටික මාක් වෙලා තියෙන්න ඕන වෙනස් වෙන ටික මාක් වෙලා තියෙන්න ඕන කියලා ඒ අටින් තමයි මෙන්න මේ කාර්යය සිද්ධ කරන්නේ කරලා මේ විදියට ජාල ලිපිනය මාක් වෙන්න ඕන විකාශ ලිපිනය මාක් වෙන්න ඕන ඒ දෙක අතර ලියන්න ඕන නිකුත් කළ හැකි IP ලිපින සංඛ්‍යාව පරිගණක සඳහා භාවිතා කළ හැකි IP ලිපින පරිගණක සඳහා නිකුත් කරන්න පුළුවන් ප්‍රථම ලිපිනය සහ අවසාන ලිපිනය විකාශ ලිපිනය right ඩිපාර්ට්මන්ට් තුනක් සඳහා මේ විදියට ඔගොල්ලෝ කරන්න ඕන දැන් කරන්න බැරි නෑ අපි මේවා කරා තනියම කරා ප්‍රැක්ටිකල් කරා කරලා ඉවර වෙලා දැන් සටහනේ කොටසක් මම දෙනවා තනියම ලියන්න ඒක තමයි මගෙත් එක්ක වැඩ කිරීමේ විශේෂත්වය මම දන්නේ නැහැ අමාරුද ලේසිද කියලා මේ ක්‍රමය අමාරුද ලේසිද තේරෙනවද මේ විදියට නැද්ද තේරෙනවා අනිත් අයට අපැහැදිලිද මේ ක්‍රමේ එහෙම නැත්නම් මම සටහන සම්පූර්ණව දෙන්න ඕන එහෙම ඕනේ සර් දැන් මං දුන්නත් දෙන්නේ ওই ටික තමයි මම මේකේ ඊටු ටික දුන්නත් දෙන්නේ ওই විදියට ඉතින් මම උක කියෙව්වත් එකයි ඔයාලා අර කරපු දේත් එක්ක මතකෙන් ආපහු මෙතන සටහන මේ විදියට කරගත්තත් එකයි මේක ඊට වඩා හොඳයි
මේ 3898042 නම්බර එක කාගෙත් දන්නේ නැහනේ. note 77389804 data ඉවර වෙලා දාගන්න ඉඩියක් නැහැ කියලා තියෙනවා. කවුද? සන්දීමෙන් සඳලිනේ. right. සඳලි. right. අනිත් අය මොකද තත්ත්වේ? රශිනී ශාරුකා තාම හදන සර්. හසුන්ත තාම හදනවා. හසුනි තාම හදනවා සර්. හරි. කසුනි නම දැම්මද මේකට? නෑ සර්. දාන්න බෑ. කවුරු හරි ගිහිල්ලා ආවනේ සුදීපාවේ.
හරිද? අන්තිම ටික සර්. කරලා මට දාන්න ඔක්කොම. කරපු ටික මට දාන්න. බලන්න. හසුන්ත සහ සුදීප කොහොමද තත්ත්වේ? අන්තිම හරිය සර්. හරි. right. ඔන්න පොඩ්ඩක් වරද්දලා පොඩ්ඩක් වරද්දලා 64න් යන එක කවුද මේ සුදීපද? මට දැන් දාලා තියෙන්නේ සුදීපද හසුන්තද? සුදීප වෙන්නද නේ? සුදීප තමයි දාලා තියෙන්නේ.
රශිනී දැන් හැමෝම මේ හැම තැනකම මේ SID එක සබ්නෙට් ID එක රතු පාටින් කොටු කරන්න සබ්නෙට් ID එක හැම තැනකම දැනට මේ සටහනේ ලියපු උදාහරණ තුනේ සටහනේ ලියපු තුනේම සබ්නෙට් ID එක රතු පාටින් කොටු කරන්න පුතේ right ඕ රශිනී හරි රශිනී කරපු විදිය හරි මේ note 75 මේ හැනා වෙන්නේ නැතේ note 75 604 හැනා නේද වෙන්නදී ඕ හැනා ඉවර කරලා නැහැ නේ වැඩි හැනා වැඩේ ඉවර නෑ නේද තව තියෙනවා නේද එවන්න හරි හරි ඔයා හිටියේ නැති නිසා වාට ප්‍රශ්නයක් හැබැයි අපි ජාල ලිපිනය ගන්න හැටි කතා කරා නේද කලින් දැන් අපි තනි ජාලයක ජාල ලිපිනය ගන්න හැටි කතා කරා තනි ජාලයකදී ජාල ලිපිනය ගන්න හැටි කතා කරා විකාශ ලිපිනය අනේ ජාල ලිපිනය අරන් තියෙනවා පරිගණක සඳහා භාවිතා කළ හැකි ලිපින සංඛ්‍යාව නිකුත් කළ හැකි අවසාන ලිපිනය සහ ප්‍රථම ලිපිනය වාට අවසාන ලිපිනය සොයා ගන්න පුළුවන් ප්‍රථම ලිපිනයත් සොයා ගන්න පුළුවන් ඇයි 64 ජාල ලිපිනය වෙනකොට 64 ජාල ලිපිනයට ගන්නේ නෑ මේ IPs වලට ගන්නේ නෑනේ එතකොට 64න් පස්සේ ඊළඟට එන ලිපිනය මොකද්ද 65 එතකොට 65 පරිගණකයට භාවිතා කරන්න පුළුවන් පළවෙනි ලිපිනය වෙනවා ඊට පස්සේ පරිගණක සඳහා නිකුත් කරන්න පුළුවන් ලිපින ගාන බලන්න දැන් 64 ජාල ලිපිනය 64යි මේකේ බ්‍රෝඩ්කාස්ට් ID එක කීයද බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක කීයද බිංදුවයි එකයි ඉතුරු ටික එක ඒවා ගලපුවාම කීයද එන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා රතු පාටින් ගාපු ටික තේරෙන්නේ හරි කමන්නේ අපි බලමු ලෙසන් ටික බලන්න ඔයා ඊට පස්සේ අපි කතා කරමු මේ තියෙන්නේ ඔකට මේ වල තියන්නේ මට හිතා ගන්න බෑ සුදීපද හසුන්ත එන්නේ හසුන්ත ඔයා තව එකක් එවන්න තියෙනවා මට රයිට් ඒවල තියෙන හරි
ඒවල තියෙනවා මට මේ අර මේ මූණ දාන් ඉන්නේ හසුන්ත වෙන්න නැති නේ දැන් සුදීප වෙන්න නැති මූණ දාන් ඉන්නේ සුදීප හරි හොඳේ වෙස් මූණ දාන් ඉන්නේ සුදීප සුදීප හරි හසුන්තත් හරි රශිනි ශාරුකා හරි ඔයත් හරි එතකොට කවුද අපිට ප්‍රශ්නය වුණේ හැනාට right හැනාට පේනවාද අපේ මේ ෂෙයාර්ඩ් ස්ක්‍රීන් එක ෂෙයාර්ඩ් ස්ක්‍රීන් එක පේනවද හැනාට හරි රයිට් ඔව් දුවේ දැන් ඔයා දන්නවා මේකේ බිට්ස් අනුව IP addresses බිට්ස් අනුව වෙන් කරගන්න විදිය නේ බිට් අනුව IP ලිපින වෙන් කරගන්න විදිය දන්නවා දැනගන්න ඕන අපි කතා කරා මට මතක නැහැ කවද්ද කතා කරේ කියලා මං කියලා දුන්නා බිට්ස් අනුව IP ලිපින කොහොමද වෙන් කරගන්නේ බිට් වල හැසිරවීම අනුව බිට් දෙකක් අපි තෝරගත්තොත් කිසියම් අෂ්ටකයකින් බිට් දෙකක් තෝරගත්තොත් ඒ බිට් දෙකෙන් ලිපින කීයක් හදන්න පුළුවන්ද බිට් තුනක් තෝරගත්තොත් කිසියම් අෂ්ටකයකින් අපිට IP ලිපින කීයක් හදන්න පුළුවන්ද බිට් හතරක් තෝරගත්තොත් කීයද බිට් පහක් තෝරගත්තොත් කීයද කියලා මං කියලා දුන්නා මේකෙන් IP ලිපින හදාගන්න විදිය එතකොට දැන් මෙතන තියෙනවා උපජාල හතරක් අපි උපජාල හතරකට IP ලිපින හදාගන්න ඕන උපජාල හතරකට IP ලිපින හදාගන්න ඕන නම් අපි අර බිට් වෙනස් කරපු රටාව අනුව අපිට තේරුම් ගන්න පුළුවන් අපි බිට් කීයක් තෝරගන්න ඕනද කියලා ඒ අනුව අපි බිට් දෙකක් තෝරගත්තා බිට් දෙකක් තෝරගෙන මේ අංජිල ගාමන්ට් එකේ උපජාලවලට IP ලිපින හදන්න යන්නේ උපජාල අංක වෙන් කරන්න යන්නේ එතකොට මුලින්ම දුන්නා එතෙන්දි මේ අංජිල ගාමන්ට් එකේ ජාල ලිපිනේ අංජිල ගාමන්ට් එකේ ජාල ලිපිනේ අපිට දුන්නා මොකද්ද ජාල ලිපිනේ 192 168යි 10යි බිඳුව හරිද මේ ජාල ලිපිනේ අපි බිට් 32කට කඩනවා බිට් 32කට කඩලා ඔක්ටේට් 4කට වෙන් කරනවා ඒ වෙන් කරාට පස්සේ අපිට මේ ඔයාලට මේ ස්කෙච් එකේ පේන විදියට මේක ලැබෙනවා ඒ ලැබුණාම අපි ඊට පස්සේ බලා ගන්න ඕනේ දැන් ක්ලාස් C IP එකක ක්ලාස් C IP එකක් අපි කියව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා එකක් network ID අනිත් එක host ID මේ ක්ලාස් C IP ලිපිනයත් ඉස්සෙල්ලා බෙදා ගන්න ඕන කොටස් දෙකට network ID එක මොකද්ද host ID එක මොකක්ද right කොහොම බෙදාගත්තා එහෙම බෙදාගත්තට පස්සේ දැන් අපිට පේනවා මෙතනින් මොන කොටසද මේ IP address එකේ ස්ථාවරව තියෙන්නේ මොන කොටසද IP address එකේ වෙනස් වෙන්නේ හොඳයි මට කියන්න මොන කොටසද IP address එකේ වෙනස් වෙන්නේ ක්ලාස් C එකක ටක් ගාලා කියන්න හණ මොන කොටසද වෙනස් වෙන්නේ host ID එක yes host ID එතකොට දැන් අපි එහෙමනම් අර උපජාල හතරකට අංක වෙන් කරද්දී එතෙන්දී අපි මොකද්ද කරන්න ඕන IP ලිපින හතරක් වෙන වෙනම හදා ගන්න ඕන මේ උපජාල හතරට බිට් පැටර්න් එක වෙනස් කරලා අපි ජාල හතරක් හදාගන්න විදිය දැන් ඉගෙන ගත්තා කොහොමද බිට් පැටර්න් එක වෙනස් කරලා ජාල හතරක් හදා ගන්නවා නම් අපි බිට් දෙකක් කිසියම් අෂ්ටකයකින් තෝරගත්තාම ඒ දේ කරගන්න පුළුවන් එහෙනම් මොකද්ද කරන්න ඕන මෙන්න මේ host ID එකෙන්
host ID එකට අදාළ අෂ්ටකයෙන් අපි bit දෙකක් තෝරගන්න. ඒ bit දෙක තෝරගන්නේ මේ host ID එකට අදාළ අෂ්ටකේ එහෙම නැත්නම් octet එකේ වම් පැත්තේ තියෙන පළවෙනි bit දෙක තමයි තෝරගන්නේ. මෙන්න මේ තෝරගත්තු bit දෙක මේ තියෙන්නේ. මේ කහ පාටින් මෙතන දක්වලා තියෙනවා bit දෙකක් තෝරගත්තා. ඒ තෝරගත්තු දෙක bit දෙක වෙනස් කර අපිට උපරිම හදන්න පුළුවන් IP address 4ක්. right? හදාගත්ත IP address 4. හදාගෙන මෙන්න දැම්ම network 4ට. subnet ID 4ක් විදියට බාර දුන්නා network 4ට. right? ඔන්න ඔම බාර දීලා ඉවර වෙලා. අපි දැන් ගන්නවා එක network එකකට එක subnet එකකට කොහොමද IP ලිපින හදන්නේ කියලා බලන්න යන්නේ. subnet 4 දැන් හදාගත්තනේ. subnet 4ට අපි ID 4ක් දුන්නා. subnet ID 4 හොයාගත්තා. bit pattern එක අනුව බෙදලා. දැන් ඒ subnet එකට අපි ගන්න ඕන ඒ subnet එකට IP addresses වෙන් කර ගන්න ඕන. මේක කොහොමද කරන්නේ? ඔන්න අපි මෙහෙම ගත්තා දැන්. අර හදාගත්තු subnet ID එකට අදාළ ජාල ලිපිනය අපි මේ binary pattern එකෙන් ලියාගත්තා. bit pattern එකෙන් මෙහෙම ලියාගත්තා. එහෙම ලියාගෙන දැන් වෙන් කරනවා. වෙන් කරද්දි මුලින්ම වෙන් කරනවා network ID එක. ඊළඟට host ID එක වෙන් කරනවා. host ID එක වෙන් කරද්දි මොකද්ද උනේ? මේ host ID එකෙන් අපි වෙන් කරගත්තා bits දෙකක් මොකටද? ජාල ලිපිනයට. දැන් ඒ ටික host ID එකට අයිති වෙන්නේ නැහැ. මේ අයින් කරගත්තු bit දෙක. ඒ bit දෙක අයිති වෙන්නේ host ID එකට. උපජාලාංකයට. එහෙනම් මේ උපජාලයක IP ලිපිනයක් උපජාලයකට අදාළ IP ලිපිනයක් අනිවාර්යෙන් බෙදෙනවා කොටස් තුනකට. network ID එක, subnet ID එක, host ID එක. සාමාන්‍ය ජාලයකට, ඒ කියන්නේ උපජාල වලට අයිති නැති තනි ජාලයක් නම් ඒ තනි ජාලයේ IP එක බෙදෙන්නේ කොටස් දෙකකට. network ID සහ host ID. නමුත් උපජාලයකට අදාළ IP ලිපිනයක් බෙදෙන කොටස් තුනකට. network ID, host ID සහ network ID, subnet ID සහ host ID කියලා. ජාලාංකය, උපජාලාංකය සහ සත්කාරක අංකය. මේ සුදු පාටින්, නිල් පාටින් සහ නැවත සුදු පාටින් දක්වලා තියෙන්නේ මේ බෙදීම. මෙහෙම බෙදාගත්තට පස්සේ දැන් මුලින් අපි දන්නවා තනි ජාලයක නම් network ID එක ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ host ID එක විතරයි. දැන් මේ වෙනස් වෙන host ID එකෙන්නේ අපි වෙන් කරගත්තේ subnet ID එකක්. හරිද? හැබැයි subnet ID එකත් අදාළ ජාලය ඇතුළතදී ස්ථාවරයි. වෙනස් වෙන්නේ නැහැ. අදාළ උපජාලය ඇතුළතදී subnet ID එක ස්ථාවරයි. වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන ස්ථාවර අංක යටතට ගැනෙනවා network ජාල අංකය සහ උපජාල අංකය. ස්ථාවරයි, වෙනස් වෙන්නේ නැහැ. ඒ ටික ඇරුණාම ඉතුරු ටික තමයි වෙනස් වෙන්නේ. එහෙනම් වෙනස් වෙන්නේ මොකද්ද? host ID එක. මෙන්න මේ විදිහට තියාගෙන බලන්න මේ යට කොටස. දැන් මම මේ ලියාගත්තා අදාළ උපජාලේ ජාල ලිපිනය. මොකද්ද? binary pattern එකකින් ලියාගෙන තියෙනවා. ඔයාට පේනවා. ඒක දශම ස්ථාන වලට ගත්තොත් 192.168.10.0. කොහොමත් බිඳුවෙන්නේ පටන් ගන්න මේ ලිපින හදාගෙන යනකොට 0 1 2 ওই විදිහට. එතකොට මේ බිඳු මෙතන මේ subnet ID එක ස්ථාවරව තියාගෙන ඉතුරු host bit ප්‍රමාණය අපිට වෙනස් කරන්න පුළුවන්. මේ බිඳුවේ ඉඳලා එකේවා 0.6 ඉඳලා මෙතන තියෙන 0.6ක් මේ subnet ID එක ඇතෑරියාම 0.6ක් තියෙනවා. මේ 0.6 දෙන්න පුළුවන් අවම වටිනාකම මොකක්ද? 0. එහෙනම් 0 වෙන්න නම් මේ 0.6ම බිඳුවේ වටිනාකම තියෙනවා. එතකොට දෙන්න පුළුවන් උපරිම වටිනාකම මොකක්ද? කීයද? 1/6. එහෙමනම් මේ අදාළ subnet ID එකට bit දෙක වෙන් වුණාට පස්සේ මේ ජාල ලිපිනේ host bit හදන්න පුළුවන් 0.6 ඉඳලා
බින්දු 6 ඉඳලා 1/6 දක්වා පරාසය ඇතුළත. බින්දු 6 ඉඳලා 1/6 දක්වා පරාසය ඇතුළත ෆස්ට් බිට් අපිට හදන්න පුළුවන්. පැහැදිලිද? ෆස්ට් බිට්ස් හදන්න පුළුවන්. එතකොට බලමු කොහොමද මේ ෆස්ට් බිට් හැදෙන්නේ? ඒ හදන්න පුළුවන් ෆස්ට් බිට් ප්‍රමාණයෙන් ෆස්ට් බිට් ප්‍රමාණයෙන් IP ලිපින දෙකක් අයින් වෙනවා. එකක් ජාල ලිපිනය. ඒ කියන්නේ හදන පළවෙනි ලිපිනය ජාල ලිපිනය වෙනවා. හදන අවසාන ලිපිනය විකාශන ලිපිනය වෙනවා. ওই ලිපින දෙකක් අයින් කරාට පස්සේ ඉතුරු වෙන ලිපින ප්‍රමාණය සම්පූර්ණම පරිගණක වලට දෙන්න පුළුවන්. එතෙන්දී අපිට හොයාගන්න පුළුවන් පළවෙනි පරිගණකයට දෙන්න ඔබින IP ලිපිනය මොකක්ද සහ අවසාන පරිගණකයට දෙන්න ඔබින IP ලිපිනය මොකක්ද කියලා. ඒ වගේම හොයාගන්න පුළුවන් නිකුත් කරන්න පුළුවන් උපරිම ලිපින සංඛ්‍යාව. ඔන්න බලන්න මේ මෙතන හොයාගෙන තිනවා දෙන්න පුළුවන් පළවෙනි IP එක කීයද? 0යි. අවසාන IP එක කීයද? මෙහෙම ගියාම මේ 0.2 1/6 ගලපුවාම කීයද එන්නේ? 63යි. එතන බිඳුවේ ඉඳන් 63ට බිඳුවත් එක්ක බිඳුවේ ඉඳන් 63ට IP ලිපින කීයක් තියනවද? 64ක් තියෙනවා. මේ 64න් ඒ 64 තමයි නිකුත් කරන්න පුළුවන් IP ලිපින. එතන මේ නිකුත් කරන්න පුළුවන් IP ලිපින 64න් දෙකක් ගියා. එකක් ජාල ලිපිනයට අනිත් එක විකාශ ලිපිනයට. තව කීයක් ඉතුරුද? දෙකක් ගියාම 62යි. ඒ 62 පරිගණක 62ක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න එතකොට ඒ 62 අතරින් පළවෙනි IP address එක මොකක්ද වෙන්නේ? ජාල ලිපිනයට බිඳුව ගියා. බිඳුව ගාවට ඊළඟට මොකක්ද දෙන්නේ? 1. ඒක දෙන්න පුළුවන් ඕනනම් පළවෙනි පරිගණකයට. අවසාන ලිපිනය කීයද තියෙන්නේ? 63. 192.168.10.63 63. 63ට ඉස්සෙල්ලා IP එක මොකද්ද? 62. එහෙනම් අපි හිතමු මේකේ කම්පියුටර්ස් ඔක්කොම 62ක් තියෙනවා කියලා. පළවෙනි කම්පියුටර් එකට දෙන්න පුළුවන් 1, අවසාන එකට දෙන්න පුළුවන් 62. මේ එක විදියක්. මේ අපි සබ්නෙට් ID එකට අදාළ බිට්ස් දෙකේ වටිනාකම බිඳුව වෙච්ච අවස්ථාවේදී IP ලිපින හැදිච්ච ආකාරය. ඊළඟ එක බලන්න. අපිට මේක වෙනස් කරන්න පුළුවන් 0.0.1 කියලානේ. දැන් මේ 0.0 වෙච්ච අවස්ථාවේ. ඔන්න මේ පැත්තේ ආයේ තියෙනවා 0.1 වෙච්ච අවස්ථාවේදී කොහොමද වෙනස් වෙන්නේ කියලා. 0.1 වෙච්ච අවස්ථාවේදීත් මේ 0.1 කියන එක හැමතැනම ස්ථාවරයි. ඊට එහා host ID එක තමයි දිගටම වෙනස් වෙන්නේ. host ID එක දිගටම වෙනස් වෙන්නේ. ඔන්න බලන්න host ID එක වෙනස් වෙන ආකාරය. 0.1 කියන අවස්ථාවේදී ගත්තොත් දශමයේ සංඛ්‍යාව වෙන්නේ 64යි. 0.1 ආපහු මෙතෙන්ට එක එනකොට 65 66 67 ওই විදියට ගියා. 0.1 එක්ක ඉතුරු බිට්ස් 6ම එක වෙච්ච අවස්ථාවේදී කීයද? IP ලිපින 127යි. එතකොට මේ ජාලේ පළවෙනි IP ලිපින 64යි, අවසාන IP ලිපින 127යි. පළවෙනි IP ලිපිනය ගන්නවා ජාල ලිපිනයට, අවසාන IP ලිපිනය ගන්නවා විකාශ ලිපිනයට. මේ දෙකක් අයින් වුණාම තව 62යි ඉතුරු වෙන්නේ. 62ක් ඉතුරු වෙනවා. එතකොට ඒ 62කින් 192.168.10.65 කියන එක පළවෙනි කම්පියුටර් එකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ කම්පියුටර්ස් 62ක්ම තියෙනවා. අවසාන 62 වෙනි කම්පියුටර් එකට දෙන්න පුළුවන් 192.168.10.126 කියන IP address එක. ඇයි අවසාන එක 127යි මේක අරන් තින්නේ විකාශ ලිපිනයට. ඊට ඉස්සෙල්ල එක කීයද? 126යි. ඔන්න ඔය විදිහට තමයි මේ සිද්ධිය ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද හැනා? මම මේ සරලව වාට කියලා දුන්නේ. තේරුණා?
රයිට් හොඳයි. ඔයා මේකත් එක්ක වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා පුතේ මට මේ දීපු ප්‍රශ්නෙට උත්තරේ ආපහු මට ඔයා එවන්න. පැහැදිලිද? මේ ප්‍රශ්නෙට උත්තරේ මට ආපහු හදලා එවන්න ඕන. හරි රයිට්. එහෙමනම් අපි හම්බ වෙනවා ආපහු අඟහරුවාදා උදේ 5ට. සුදීප හසුන්ත එහෙනම් නික්ම යමු. 1:50 වෙනකන් ක්ලාස් එක කරා. අපහු අඟහරුවාදා උදේ 5ට හම්බෙමු. සුබ දවසක්. හැමදාම කියනවා වගේ ප්‍රවේශමෙන් ඉන්න. Have a nice day. Thank you, sir.